ජයම්පති අරබීපොළ මෙතුමත් එක්කයි අද දවසේ අපි ඉන්නේ. දැන් මෙතුමන් පිළිබඳව කතා බහ කරද්දී අපේ රටේ බොහෝ වටිනා කියන දේවල් එකතු කරගනිමින් ඒවා විදේශයන්ට විකුණමින් අපේ රටට විදේශ විනිමය ගෙන එන්නට තමයි ඔහු සමත් වෙන්නේ. ව්‍යාපාරිකයෙකු විදිහට ඔහු අද ඉතාමත් හොඳ තැනක ඉන්න බව ඔහුම කියනවා. හැබැයි මේ කටයුතු වල ලේසි පහසුවෙන් ආරම්භ කළ හැක්කක් නොවන වගත් ඔහු කිව්වා. දැන් ඔබතුමා එක්තරා විදිහක සඳහන් කරනවා මේකට මේ ප්‍රාග්ධනය කියන එක අත්‍යවශ්‍යයි කියන එක. ඒකට සමහර වෙලාවට අතේ ප්‍රාග්ධනය තුන කාගෙන් හරි උදව් උපකාර ලැබීමත් වටිනවයි කියලා තියෙනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? ඒකත් ඇත්ත වශයෙන්ම ඒ ප්‍රාග්ධනය නැතුව කිරීමේ හැකියාවක් තාමත්ම අපහසුයි. ප්‍රාග්ධනය තුලින් තමයි තමන්ගේ ව්‍යාපාරය තව හුඟක් දුරට දියුණු කරගන්න හැකියාව තියෙන්නේ. උදාහරණයක් වශයෙන් මගේ කතාව ගැන මම කිව්වොත් එහෙම අත වශයෙන් මම වාසනාවන්ත වෙනවා. මගේ අවුරුදු 4ක් විතර ව්‍යාපාරය කටයුතු කරනකොට මුදල් අවශ්‍යයි. නමුත් මුදල් ලබා ගැනීමේ හැකියාවක් සීමා සහිතයි. ඉතින් බැංකුවලිමුත් මුදල් ගැනීමේ පහසුකම් තිබුණත් පහසු දෙයක් නෙවෙයි. නොඑක් කොලැටරල් ඉරනවා. ඒ කියන්නේ ඒකට අවශ්‍ය දේ කරලා ඒකට නොඑක් කරුණු ඉදිරිපත් කරන්න අවශ්‍යයි. නමුත් මම කියන්න කැමති මගේ මුදල් අවශ්‍යතාවය නිසා මම නැවතත් මම එදා කිව්වේ මීට කලින් කිව්වේ මට එක්තරා මහත්මයෙක් තමයි මේකට මුරුංගා වලට මට උදව් කරුවේ කියලා අදහස දුන්නේ. ඒ මහත්තයාව මම හම්බ වෙලා මම ඒ මහත්තයාගේ උපදෙසක් ඉල්ලුවා. ඒ මහත්තයා කිව්වා මට උදව් කරන්න කියලා. ඒ මහත්තයා ලොකු ආයතනයක ලොකු සභාපති කෙනෙක්. පස්සේ මම කිව්වා එයා කිව්වා accounts ඔක්කොම තියෙනවා. මම කිව්වා accounts ඔක්කොම තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. එයා කියපු පළවෙනිම දේ තමයි මම ඉතාමත්ම වැදගත් දේ කියන දෙයක්. එතුමා කිව්වා මට controlling interest එපා. මට කොම්පැනියේ 51ක් එපා. නමුත් ලංකාවේ සම්ප්‍රදායික දෙයක් තමයි හැම එකකින්ම කියන්නේ 51ක් එකට ඉල්ලනවා. මේ මහත්මයා කිව්වා 51ක් එපා කියලා. මට හිතන්නවත් අපහසුයි. ඒත් එක්කම කිව්වා උදව් කරන්නම් කියලා අවශ්‍ය කටයුතු කරා. ඒත් එක්කම මම මේ මහත්මයාට එකඟ වුණා 120ක් දෙන්න. යම් කිසි මුදල් ප්‍රමාණයකට ඒ මහත්මයා උදව් කරන්න ලෑස්ති වුණා. ඉතින් ඒක තුලින් මට විශාල වශයෙන් දියුණුවට යන්න හේතුවක් වුණා. නමුත් මම රත්තරන් වචන වලින් කියන්නේ මේ මහත්මයා කියපු කතාව. මට කිව්වා එයා controlling interest එපා. ඒ තුලින් ඒ වචනේ නිසා උනේ ජනක මේ මගේ තිබ්බ උනන්දු උත්සාහය දිගටම තිබ්බා. විශාල මම බැරිවිලා මේ මහත්මයා 150ක් ඉල්ලුවා නම් මට 49යි. එතකොට වෙන්නේ මගේ තියෙන උනන්දුව නැති වෙනවා. නමුත් මේ මහත්මයා කිව්වා නෑ. මම 20ක් ගන්නම්. ඊටු ටික ඔබතුමා කරලා ආයතනේ මෙයා කරන්න කියලා. ඒ මුදල් වලින් පස්සේ තමයි මම මේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම මේ බාණ්ඩ ඔක්කොම වෙළඳ පොළට දැමීමේ හැකියාව තිබුණේ. අපි ඒක සාකච්ඡා කළා අපි ඉවර වුණේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. මේ මාස 4ක් තුල මේ තරම් අපි අලුත් බාණ්ඩ වෙළඳ පොළට දාලා තිනවා. ඒ තුලින් හුඟක් දේවල් අපිට හොඳ වෙබ්සයිට් එකක් හදන්න පුළුවන් වුණා. මගේ වෙබ්සයිට් එක තමයි saja.lk. ඒ තුලින් ඔබට පුළුවන් මගේ බාණ්ඩ ඔක්කොම නමුත් එය කරලා තිබ්බා. නමුත් ඒක දියුණු කරන්න උනත් හැකියාව තිබුණේ මේ තුලින්. ඒ වගේම අපි ප්‍රචාරක කටයුතු කරා. ඒ මහත්මයාගේ ලොකු ආයතනය නිසා අපිට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බුණා පත්‍රවල වලින් ප්‍රචාරය කිරීමේදී. එයත් කරන්න පුළුවන් ඒ සමාගමත් එක්ක සම්බන්ධ වීම නිසා. ඒ තුලින් මම කියන්නේ ප්‍රාග්ධන ඉතාමත්ම වැදගත්. අනිත් එක මම අපේ දේශීය විශාල කර්මාන්තකරුවන්ගේ ඉල්ලන්නේ කරුණාකර මිනිසුන් උදව් කරන්න 151ක් ඉල්ලන්න එපා 120ක් නැත 25ක් ඉල්ලලා ඒ මහත්තුරුත් එක්ක වැඩ කරන්න. මේ මට උදව් කරපු මහත්මයා මම දන්නවා කොයිතරම් වැදගත්ද කියලා. ඒ තුලින් රටේ ආර්ථිකයට තව විශාල ශක්තියක් දෙන්න පුළුවන්. මම සන්තෝෂයි කියන්න මාහා සමග විශාල ගොවි මහතුන් සම්භාරයක් වැඩ කරනවා. ඒ ඔවුන්ට මේ අපි ලබන ආදායම තුලින් ඔවුන්ගේ ආදායමත් වැඩි වෙනවා. ඉතින් ඒ මට ලැබුණේ ශක්තිය විශාල ශක්තියක්. ඉතින් මම ඉල්ලා සිටිනවා අපේ ලොකු ආයතන වලින් කරුණාකර උදව් කරන්න මිනිසුන්ට. ඒ ඔබට ශක්තියක් මහජනයටත් ශක්තියක්. ඔව් අපි දැන් ඔබ කිව්ව කාරණාවලින් එක් කාරණාවක් මම මේ මතු කරගන්න උත්සාහ කරනවා. ඔබ කිව්වා මේ තවත් කෙනෙක් මට උදව් කරනවා. ඔහු 120ක් පමණයි මගෙන් ඉල්ලන්නේ. හරිම හොඳ මහත්තයෙක් කියලා. දැන් මම අහලා තියෙන විදිහට ඔය වෙලාවට මේ හවුල් ව්‍යාපාර තරම් සාර්ථක භාවයක් පෙන්වුම් කරන්නේ නැහැ කියන. ඒ අත්දැකීම ඔබට කොහොමද? නෑ ඒකත් තමන්ගේ මැචුරිටි කියන්නේ නැත්නම් ඒ අත්දැකීම් අනුව තමයි ඒ මහත්මයා නිකන් සල්ලි දෙන්නේ නැහැ.
ඒ මහත්තයාටත් ඒ සල්ලි වලට යම්කිසි කන්ට්‍රෝල් එකක් අවශ්‍යයි. ඒ කන්ට්‍රෝල් කරන්නේ යම්කිසි ප්‍රතිපත්තියක් අනුව අපමත් ඒකට එකඟ වෙන්න ඕනේ. ඒ මහත්මයා හැම දෙයකටම මුදල් දෙන්නේ විශාල වශයෙන් වෙළඳාමට ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඒ වගේම අංශවලට තමයි උදව් කරන්නේ. ඒකත් කරන්නේ මේ මහත්මයාගේ නියෝජිතයෙක් මගේ ආයතනයේට අධ්‍යක්ෂක වශයෙන් දානවා. එතකොට වෙන්නේ ඔවුත් චෙක් එකක් අස්සම් කරනවා ඔවුත් අස්සම් කරනවා. ඒ තුලින් යම්කිසි පාලනයක් ඇති වෙනවා. ඉතින් ඒකෙන් ඔවුන්ගේ අත්දැකීමුත් මට ලැබෙනවා. මගේ අත්දැකීමුත් තුලින් අපේ ආයතනය ඉදිරියට යනවා. ඉතින් ඒක හැම දෙයක්ම නිකන් ලබා ගන්න බෑ. තමනුත් යම්කිසි කැපකිරීමක් කරන්න ඕනේ. ඒ තුලින් තමයි ඉදිරියට යන්න පුළුවන්. හරි. ජීවිතය සාර්ථක කරගන්න අපිට බෙහෙවින්ම වැදගත් වෙන කරුණු කාරණා රැසකුත් ඔහු ඉදිරිපත් කරනවා. දැන් ඔබට මේ රටක් විදිහට අද ඔබ ඉන්න තැන සහ මේ රට තුලදී ඔබ මේ දැන් අපේ රට විදිහට මොන වගේ වටිනාකමක්ද විදේශ රටවලදී ලැබෙන්නේ? දැන් ඔබ බොහෝ වෙලාවට අන්තර්ජාතික මට්ටමින් දැන් මේ එනවුම් කරුවන් එක්ක කටයුතු කරනවානේ. ඔවුන් කොහොමද ශ්‍රී ලංකාව දිහා බලන්නේ මේ වර්තමානයේ වන විට? ශ්‍රී ලංකාවට විශාල වශයෙන් උන්ගේ රට ලංකාව ගැන දන්නවා. අපිට හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක් තියෙනවා. ඒ වගේම අපි රටක් වශයෙන් විශාල ඉදිරියට ගිහින් තියෙන රටක් වශයෙන් උන් අඳුරනවා. නමුත් අපි ජාතියක් වශයෙන් නැත් වශයෙන්ම අපි ඉන්න තත්ත්වය විශාල වශයෙන්ම අපි සිංගප්පූරුව වගේ නැත්නම් ආසියාවේ තියෙන මැලේසියා වගේ රටවල් එක්ක සම්බන්ධ කෙරුවාම අපි තාමත් පහතින් ඉන්නේ. ඒ ගැන කනගාටුයි. ඉතින් ඒකට අපි අත වශයෙන්ම කනගාටු වෙන්න ඕන. අපිට හොඳ නායකත්වයක් තිබිලා නැහැ. විශාල වශයෙන් අපි වැළුවොත් වෙන සිංගප්පූරුව, මැලේසියා හැම ඉන්දුනීසියා වගේ රටවල් තාමත් ඉහළට ගිහින් තියෙනවා. ඉන්දියාව වගේ රටවල් මුවක් ඉදිරියට ගිහිල්ලා තිනවා. නමුත් අපේ රට දිහා බලනවා අපේ රුපියල් වටිනාකම දිහා බැලුවාම තාමත්ම කනගාටුයි. මේ රුපියලේ වටිනාකමේ වාසිය ඔබට හම්බ වෙනවද? ඔය අත වශයෙන් ඉතින් මට ඒ වාසිය අවාසියක් වුණත් ඒක පෞද්ගලික වශයෙන් මට වාසියක් තියෙනවා. නමුත් රටක් වශයෙන් ඒක සාර්ථකත්වයක් නෙවෙයි. හොඳයි. ඊටමත් හොඳයි. ඔබ මොකද මේ දැන් ඔබතුමා ඊටමත් වැදගත් කරුණු කාරණා ටිකක් මේ වෙලාවේ කිව්වා. මොකද අපේ ජීවිතේ අපි මේ සාර්ථක කරගන්න ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථක කරගන්න එහෙම නැත්නම් දැන් රැකියාවක් විදිහට සාර්ථක කරගන්න දැන් ඔබතුමාට තියෙන මේ අත්දැකීමුත් එක්ක ඔබතුමාට මේ සමාජයට මොකද්ද කියන්න තියෙන්නේ? අපි දැන් ආයතනයක රැකියාව කරනවා නම් අපි කොහොමද කටයුතු කරන්න ඕනේ? තමන්ගේ ව්‍යාපාරයක් කරනවා නම් මොකක්ද කරන්න ඕනේ? තමන්ගේ ව්‍යාපාරයක් වුණත් රටක මේ කාට වෙන ආයතනයක ව්‍යාපාරයක් කරොත් මම හිතන්නේ සම්ප්‍රදාය කරුණු කීපයක් තියෙන විශේෂයෙන්ම මම කිව්වොත් ඩිසිප්ලින් තියෙන්න ඕනේ. මම ඒ වගේම උනන්දුව තියෙන්න ඕනේ. තාමත්ම උනන්දුවක් තියෙන්න ඕනේ. නැත්නම් උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ පොදු දේවල් ඒවා ගැන විශාල වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉංග්‍රීසියෙන් කියොත් ප්‍රොඇක්ටිව් වෙන්න ඕනේ. තමන් හිතනවා මොකද වෙන්නේ ඉදිරියට කියලා ඒ වගේ කරුණු කීපයක්. ඊට පස්සේ කවදාවත් බෑ කියන සංකල්පයේ ඉන්න බෑ. හැමදාම කරන්න පුළුවන් කියන කියන්නේ අර ඉංග්‍රීසියෙන් කියන positive mental attitude PMA කියලා. ඒක තියෙන්න හැම වෙලාවෙම පොසිටිව් විදිහට හිතන්න ඕනේ. ඒ වගේම මේ උත්සාහවන්ත වෙන්න. උත්සාහවන්ත ජයගනි එක පැරණි කීමක්. ඒකේ වෙනසක් නැහැ. ඒව තමයි වැදගත්. ඉතින් ඒ වගේම මේ නෝ කියන සංකල්පයට බෑ කියන තියාගන්න ඒවා හැම දෙයක්ම කරන්න පුළුවන්. ඔබට අවස්ථාව වෙනවා. වෙන ආයතනයක් වැඩ කරත් තමගේ ආයතනය වැඩ කරත් උනන්දුවෙන් වැඩ කරන්න උත්සාහවන්තව වැඩ කරන්න ඒක තමයි බොහෝ ජයග්‍රහණය කරලා ගමන් කරන්නේ. අපි මේ ජයග්‍රාහී මිනිසෙකු සොයාගෙන දැන් සියල්ල සම්බර කරන තරාදිය තුලදීත් අපි මේ විවිධ චරිත ඔබ හමුවට අරගෙන එමින් ඔබට මේ කියන්නේ ඔබේ ජීවිතය සම්බර කරගන්න මේ දේවල් උපයෝගී කරගන්න කියන කාරණය. මොකද දැන් මෙතුමාලාගේ අත්දැකීම මෙතුමාලා මේ අද වන විටත් මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ යම් සාර්ථකත්වයක් උදා කරලා දීලා තියෙන මේ අත්දැකීම් තුලින් දැන් ඔබ හිතන විදිහට ඇත්තටම දැන් අද මේ ව්‍යවසායකත්වයේ පිළිබඳව බොහෝ වෙලාවට කතා කරනවා ජයවර්ධන මහත්මයා. දැන් සාමාන්‍ය රැකියාව යම් කිසි තැනක රැකියාවක් කරනකොට වඩා තමන්ගේ දෙයක් කරගන්න තමයි උත්සාහ කරන්නේ. මේකේ යම් වටිනාකමක් තියෙනවද ඇත්තටම? ඇත්ත වශයෙන්ම තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි සාක් නැත්නම් සවුත් ආසියානු රටවල් බැලුවොත් එහෙම ඔවුන් කියන්නේ ඔවුන්ගේ ව්‍යවසායකයන් 25%ට වඩා වැඩි කියලා. විශේෂයෙන්ම මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය 35%ට වඩා වැඩි. නමුත් ලංකාව වාසනාවකට 5%කටවත් නැහැ. ඊටත් වඩා අඩුවෙන් තියෙන්නේ.
අපි ඒ ක්‍රමය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. ඉතින් ඒක දිනු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මම සන්තෝෂයක් කියන්නේ විශේෂයෙන්ම තරුණ කට්ටිය තමන්ගේ දෙයක් කරන්න බලනවා දැන්. ඒකට ඉතින් රජයෙන් නැත්නම් බැංකු වලින් උනන්දු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක මුදල් මූල්‍ය වශයෙන් උත් නෙමෙයි. දැන් මම කිව්වා වගේ මට ලැබුණා වූ අවස්ථාව. ඒ වගේම ලොකු ආයතන වලටත් පුංචි ආයතන එක ලොකු ආයතන පුංචි ආයතන 10ක් කරන්න පුළුවන් නම් රටේ තියෙනවා ලොකු ආයතන 500 හොඳ ආයතන තියෙනවා. ඒ කට්ටියට පුළුවන් නම් තවත් පොඩි ආයතන 10කට 15කට 5කට 10කට උදව් කරන්න වර්ෂයකට මට හිතන හැටියට මේ හුඟක් ආර්ථික වශයෙන් විශේෂයෙන් වශයෙන් ග්‍රාමීය වශයෙන් ඒ අවශ්‍ය රැකිය ඇති වෙලා රටේ ආර්ථිකය තවත් පුදුවන්න පුළුවන් වීමට හැකියාවක් තියෙනවා කියලා මම හිතනවා. හොඳයි. එහෙනම් ජීවිතේට තමන්ගේ හැකියාවන් උපයෝගී කරගන්න කියන ආරාධනාව තමයි අපි කරන්නේ. ජීවිතේ සාර්ථක කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපිත් එක්කම රැඳිලා ඉන්න තවදුරටත් අපි දැන් විශේෂයෙන්ම දැන් මෙතුමන්ගේ මේ නිෂ්පාදන පිළිබඳව අපි වෙන්ව කතා කළ යුතුයි. මොකද ඔබේ ජීවිතේට අත්‍යවශ්‍ය කරුණු කාරණා රැසක් මේ නිෂ්පාදන තුළ සැඟවිලා තියෙනවා. ඒ නිසා අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ආරාධනාව අපි ඔබට කරනවා. සියල්ල සමවරව ඉදිරිපත් කරන තරාදිය වැඩසටහන සමගින් අද දවසේත් අපි මුණ ගැහෙනවා. අද මේ මුණ ගැහිමත් එක්ක අපි කතා කරන කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඒ තමයි අපේ රටේ නිෂ්පාදන අපි කොහොමද පිට රටක් වෙත රැගෙන යන්නේ. විශේෂයෙන්ම මේ දේශීය කර්මාන්තකරුවන් කොහොමද නගා සිටි වෙන්නේ. මේ ගැන පිළිබඳව කතා බහ කරොත් අපිට කතා නොකරන්න ඒ කියන්නේ බැරි එහෙම නැත්නම් අපි කතා කළ යුතු චරිතයක් එක්කයි අද දවසේදී අද අපි මේ කතා බහ රැගෙන එන්නේ. ඒ තමයි ජයම්පති අරුඹේපොළ මෙතුමා ගැන කතා කරොත් සාජ් ඇසෝසියස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විදිහටයි සැලකෙන්නේ. අපි තාමත් ගෞරවයෙන් යුතුව මුලින්ම ඔබතුමන්ව ආයිබෝන් කියලා පිළිගන්නවා. දැන් ජයම්පති මහත්මයා අපි පොඩ්ඩක් දැන් මේ ඔබ ඉදිරියේ පේන මේ දේවල් පිළිබඳව කතා කරන්න කලින් මට කැමති ඔබේ පාසල් කාලයට ඔබේ ජීවිතයේ ආරම්භක යුගයට පොඩ්ඩක් ගිහිල්ලා යන්න පොඩ්ඩක් මතක් කරමු. මම මහනුවර උපන් කෙනෙක් අපේ ගමේ අරඹේපොළ කියන ගමේ උපන් කෙනෙක්. මම ඉගෙන ගත්තේ අත වශයෙන්ම වාසනාවන්ත වුණා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපන සම්පූර්ණ අධ්‍යාපනය ලබන්න. ඉන් පසුව මම වැඩිදුර අධ්‍යාපනය කරලා එංගලන්තයේ චාර්ට් ඉන්ස්ටිටියුට් ඔෆ් මාකටිං කියන ආයතනයේ උපාධියක් තියෙනවා. ඒ වගේම ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් මැනේජ්මන්ට් කියන ආයතනයේ උපාධි ආයතනයේ මට MBA එකක් තියෙනවා. නැත්නම් පශ්චාත් උපාධියක් තියෙනවා. ඉතින් ඒත් සමගම මම අත් වශයෙන්ම ඉතාමත් අගය කරන අවස්ථාවක් තමයි මට ලැබුණා. ලංකාවෙත් ඉතාමත්ම ඉහළම ආයතනයක වැඩ කිරීමේ වාසනාව තිබුණා. ඒ ලංකාව දුම්කල සමාගම. ඒදී මම අවුරුදු 15ක් එහි රාජකාරී කරා. අත් වශයෙන්ම අවසාන වශයෙන්ම රාජකාරී කරුවේ එහි එක්ස්පෝර්ට් මැනේජර් වශයෙන්. ඒ අවස්ථාවේදී මම කරපු කාර්යයක් නිසා මට ලැබුණා චෙයාර්මන්ස් අවෝඩ් කියන ඒ ප්‍රථම චෙයාර්මන්ස් අවෝඩ් ජයග්‍රහක බවට පත් වුණා. ඒ තමයි මම සිගරට් මිලියන 200ක් මම අපනයනය කරා ඇෆ්ගනිස්තාන් නුවරට. ඒ කරේ ඔක්කොම මේ කතා කරලා ඒ පැත්තේ ගියවත් බෑ යුද්ධ ප්‍රදේශයක්. ඒ තුලින් මට මේ අපනයනය සම්බන්ධ ඉතාමත් විශාල දැනුමක් ලැබුවා. ඒ දැනුම තමයි මේ ඉදිරියටම ගෙනියන්නේ. හොඳයි ජයන්පති මහත්මයා දැන් අපනයනය කියන කාර්යය ශ්‍රී ලංකාව විදිහට ඔබ දකින්නේ කොහොමද මේ අපනයනය කොච්චර වැදගත්ද කියනවාද? ඒ වචන දෙකක් නෑ. ඉතාමත්ම වැදගත් කාර්යයක් තමයි අපනයනය. අපනයනය නොකළොත් අපට අනාගතයක් නෑ. මේ දැන් තියෙන රටේ ආර්ථික ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව තමයි අපනයන ප්‍රමාණය ඉතාමත්ම අඩු වෙලා. 100ට මම හිතන්නේ 10ක් පමණ GDP එකෙන් 10ක් පමණ දැනට අපනයනය වෙන්නේ බිලියන 10ක් පමණ. නමුත් අනිත් රටවල් විශේෂයෙන් බංග්ලාදේශ ඒ වගේම රටවල් අපි පසු කර ගිහිල්ලා ඉතාමත්ම විශාල මුදල් ප්‍රමාණයක් අපරට ගෙන්නනවා. ඒක ඉතාමත්ම ලොකු කනගාටුදායක දෙයක්. නමුත් දැන් අපනයනයට සෑහෙන උත්සාහවන්තකමක් තියෙනවා රටේ හැමතැනම. ඉතින් ඒ තුලින් තමයි අපිට ඉදිරියට ගෙන යන්න පුළුවන්.
හොඳයි දැන් ඔබ මේ දැන් අපනයනයට තෝරගෙන තියෙන්නේ ඊ타මත්ම සුවිශේෂී දේවල් විශේෂයෙන්ම දැන් ඔබ දැන් අපනයන ක්ෂේත්‍රය තුළට හසල දැනුමක් තියෙන කෙනෙක් කියලා ඔබ කිව්වා. එතෙන්දී දැන් ඇත්තටම අපේ වගේ රටකින් ඔවුන් වැඩි ඉල්ලුමක් තියෙන මොන වගේ දේවල් වලටද? ඇත්ත වශයෙන් අපි බැලුවොත් අපනයන ක්ෂේත්‍රය දිහා බැලුවොත් තාම කනගාටුයි කියන්නේ විශාල වශයෙන් ඉල්ලුමක් වශයෙන් තියෙන්නේ තේත් වලටයි. ඒ වගේම ප්‍රමාණය අඩු වෙලා නමුත් ලෝක තත්ත්වයෙන් අපි අඩු වෙලා තියෙනවා. ඒ ගැන කනගාටු වෙනවා. නමුත් අපිට පේනවා විශේෂයෙන්ම මේ අපනයන විශාල වශයෙන් සංවර්ධනයක් වන්නේ මේ ගාමන්ස් නැත්නම් රෙදිපිලි නැත්නම් මේ ඇඟලුම් වලින් තමයි. ඉතින් ඒක විශාල ශක්තියක් වෙලා තියෙනවා. නමුත් අපි අනිත් භාණ්ඩ වලට ගිහිල්ලා අපේ අපනයනය දියුණු කිරීම අවශ්‍යතාවයක් තියෙනවා. හොඳයි. දැන් මේ අපි අපනයනය කිව්වහම අපි දන්නවා මේ විදේශ විනිමය කියන කාරණේ තමයි ඊළඟට එන්නේ. දැන් ওই කාරණේදී දැන් අපි හැම වෙලාවෙම දකින්න කාරණයක් තමයි ජයන්පත් මහත්මයා මේ ඩොලරය කියන කාරණේ. ඩොලරයත් එක්ක මේ උච්චාවචනීය වෙනවා අපිට ලැබෙන ලාභ පාඩු සිද්ධ වෙනවා. දැන් ඔබ අපනයන ක්ෂේත්‍රය තුල කටයුතු කරද්දී එහෙම දේවල් වෙනවද ඇත්තටම? ඇත්ත වශයෙන්ම මගේ වගේ මම අපනයන කරන භාණ්ඩ සම්බන්ධයෙන් මට ඒක වාසියක්. මට රටට අපේ රුපියලේ අවප්‍රමාණය ඇත්ත වශයෙන්ම අපිට අවාසියක් රටක් වශයෙන්. නමුත් අපනයන කරුවෙක් වශයෙන් ඒක වාසිදායක. විශේෂයෙන්ම එදා රුපියල් 132ක් වුණා ඩොලර් එකක්. ඒ භාණ්ඩයට මද රුපියල් 190ක් ලැබෙනවා. නමුත් ඒක පෞද්ගලික වශයෙන් සන්තෝෂ වෙන්න පුළුවන් වුණත් රටක් වශයෙන් අපි ඇත්ත වශයෙන්ම දුර්වල ස්ථානයක ඉන්නේ. විශේෂයෙන්ම අපේ රුපියලේ වටිනාකම එන්න විශාල වශයෙන් කඩා වැටෙනවා. හොඳයි. ඊට පස්සේ දැන් ඔබතුමා කිව්වා දැන් අපනයන ක්ෂේත්‍රය තුලදී එහෙම ඔබතුමා දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ වසර 5ක් පමණ කාලයක් මේ ආයතනයත් එක්ක කටයුතු කරමින් ඔබ මේ තිබෙනා වූ සන්නාම ජනතාව අතරට රැගෙන යන්න තීරණය කළා තිබ්බ. දැන් ඔබතුමාට මේ ව්‍යාපාරික අදහසක් ඇති වෙන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම ඊටාත්ම හැම දෙයක්ම වෙන්නේ පුදුමාකාර විදිහකට. උදාහරණයක් අද මේ අවස්ථාව වුණත් මම හිතුවේ බලාපොරොත්තු නොවුන දෙයක්. නමුත් මේ අවස්ථාව අපිට ලැබුණා. මම මගේ අත්දැකීමත් එක්ක නොඑක් මහතුරු මඳුරනවා. මම දවසක මංගල උත්සවයකට ගිය වෙලාවක මට තාමත් විහෙල පන්තියේ විහෙල ලොකු ආයතනයක සභාපති කෙනෙක් හම්බුණා. එතුමා ඇහුවා ඔබ මොකද මේ දවස්වල කරන්නේ කියලා. මම කිව්වා මට කරන්න දේවල් හුඟක් පුළුවන්. නමුත් කරන්න අපනයන කරන්න දෙයක් නැහැ කියලා. නමුත් ඒ වෙලාවේ මේ මහත්මයා කිව්වා මට අපනයන කරන්න හුඟක් දේවල් තියෙනවා අපනයන කරන්න කෙනෙක් නැහැ කියලා. පස්සේ මම මේ මහත්තයා ඒ වෙලාවෙම තාමත් දක්ෂ මහත්මයෙක්. ඒ වෙලාවෙම මංගල උත්සවය තියෙන වෙලාවෙම මේ මහත්තයා අවශ්‍ය කටයුතු කරලා පහුවදාම මට යන්න කිව්වා වැලිගම පොළොන්නරුවේ නගරයකට ගිහින් මට නම මතක නැහැ. වැලිකන්ද නගරයට ගිහිල්ලා මේ මහත්මයාගේ අක්කර 100ක් තියෙනවා මුරුංගා වගක් කරපු. ඒක ගිහිල්ලා බලලා එයා ළඟ තියෙනවා කිව්වා කන්ටේනර් ගානක් එයා නිෂ්පාදනය කළා වේලලා තිබ්බ මුරුංගා ඇට තියෙනවා මිලියන ගානක් වටිනා ප්‍රමාණය මට අපනයනය කරන්න දෙන්න. පස්සේ මම ඒ ගිහිල්ලා බලලා මට මම සන්තෝෂයි කියන්නේ. මම සුමාන 4කින් ඒ කන්ටේනර් ප්‍රමාණය චීනයට අපනයනය කරා. එදායින් පස්සට මට මේ මුරුංගා සම්බන්ධ ඉතාමත්ම උනන්දුවක් ඇති වුණේ. මට බැරුණා ඒකේ තියෙන වාසිදායකත් රටටත් කියන විශේෂයෙන් ගොවිතැනටත් හොඳ ගොවීන්ටගේ ආදායමත් වැඩි කරන්න හොඳ කාර්යයක්. ඒ අනුව මම ඊට පස්සේ මුරුංගා පවුඩර් එක එකතු කරන්න යාපනයෙන් කටයුතු කරා. මගේ මේ වෙළඳාම කටයුතු එදා තමයි ආරම්භ වුණේ. නමුත් මට මාස කිහිපයක් කරා මාස 4-5ක් කරා. නමුත් ඒක දිගටම කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. නමුත් අපේ මේ භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා අපිට වැඩිපුර ඒක වැඩිදුර ගෙනියන්න හැකියාවක් තිබුණේ නැහැ. පස්සේ මම ඒ වෙනුවට අනුරාධපුර ප්‍රදේශයේ ඉන්න මහත්මයෙක් සම්බන්ධ වෙලා මම මේ මහත්මයාට එක තාම කටයුතු කරන මේ මහත්මයා මට අවශ්‍ය ඔක්කොම මේ ප්‍රොසෙස් කරලා දෙන්නේ. මට අවශ්‍ය ඊට පස්සේ මම ඉස්සරහාම පටන් ගත්තේ මුරුංගා පවුඩර් වලින්. ඊට පස්සේ මුරුංගා කැප්සියුල් හැදුවා. ඊට පස්සේ මුරුංගා තේ හැදුවා. ඊට අමතරව දැන් මුරුංගා තේ සමග සිනමන් දාලා තවත් ඩ්‍රින්ක් එකක් අපි හදලා තිනවා. ඒත් කාර්යය දිගටම ඇවිල්ලා ඉන් පසුව අපි කැප්සියුල් හැදුවා. මුරුංගා කැප්සියුල් එක හැදුවා. ඊට පස්සේ අපි සිනමන් කැප්සියුල් එක හැදුවා.
ඒක ඒ වගේම කහ කැප්සූල් එකක් හදලා තිනවා. ඒක ඒ වගේම ගොරක කැප්සූල් එකක් හදලා තිනවා. ඉතින් මම සන්තෝෂයක් කියන්නේ මේ හැම ප්‍රොඩක්ට් එකක්ම හැම භාණ්ඩයක්ම අපි ඕගනික් සර්ටිෆයිඩ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඕගනික් කියන්නේ USDA උයි EU ඕගනික් සර්ටිෆයිඩ්. ඒක ලොකු අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් අපේ මේ අනුරාධපුරේ ඉන්න මේ ඒ ප්‍රොසෙසින් කරන මහත්මයා නිසා. ඒ වගේම අපි ISO 22000 ඒ වගේම HACCP නැත්නම් ඒ වගේම GMP කියන අවශ්‍ය සර්ටිෆිකේට් සෑම දෙයක්ම අපි හා සතුයි. ඒ තුලින් අපිට ඕනෑම වෙළඳපොළකට විකිණීමේදී පහසුවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඒ තියෙන ඒ සහතික නිසා. ඉතින් ඒක ලොකු ගමනක් ලොකු ලේසි පහසු දෙයක් නෙවෙයි. නමුත් ඒ තුලින් අපේ ගමනට තව තවත් ධෛර්යමත් වෙලා තියෙනවා. හරි. දැන් ඔබතුමාගේ නිෂ්පාදන සම්බන්ධයෙන් කතා කරා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන කාරණේ කතා කරා. දැන් ඊළඟට දැන් ඔබතුමා දැන් හිතුවාද කවදා හරි දැන් ඉස්සර කාලේ ඔබතුමා හිතුවාද ඔය රැකියා අපේක්ෂාවෙන් එහෙම යනකොට මේ කවදා හරි මම මේ වගේ Tamanගේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා මේ ව්‍යාපාරික කතාව ගැන ඔබතුමාට මතක ඇටියට කොහොමද සීතේ පිළිසිඳ ගන්න? අත වශයෙන්ම මට වාසනාවක් තිබ්බ මම ලොකු කම්පැනික වැඩ කරේ. ඉතාමත්ම හොඳ කම්පැනියක්. ඒ කියන්නේ වචන අදත් මම මේ කම්පැනි මම ගරු කරනවා. අපි ඉතාමත් හොඳ ආකල්ප අපිත් ඇති කරා. හොඳට පුහුණු කරා අපි විශේෂයෙන්ම මේ ධනාත්මක ආකල්ප අපි තුළ ඇති කරා. නමුත් ඒ ප්‍රතිඵලත් සමගම ඉතින් අපිත් ඒ වගේ මානසික ඉගෙන ගත්තා. ඉගෙනගෙන ලෝකය හා සම්බන්ධ වෙලා නොයෙක් කටයුතු කරනවා. අපිට දැනුණා මට දැනුණා මේ අපිට තව ඉදිරියක් තියෙන අපේ තියෙන දැනුමත් ඒ වගේම අවුරුදු ගානක 30 40ක තියෙන මේ අත්දැකීමත් තුලින් අපිට තවත් දෙයක් කරන්න පුළුවන්. ඒ අනුව තමයි මම වෙළඳ අංශයෙන් තමයි වැඩිපුරම අපනයන හා නැත්නම් මාකටිං කියන අංශයෙන් තමයි වැඩිපුර හිටියේ. ඉතින් ඒ අත්දැකීමත් සමගම මේ ඒ කියන්නේ ව්‍යවසායිකයෙක් වශයෙන් හැකියාව තියෙනවා කියලා මට දැනුණා. ඒ දැනුම තුලින් තමයි ඉදිරියට මෙච්චර පහසු ගමනක් නෙමෙයි විශාල වශයෙන් මුදල් අවශ්‍යයි. ඒ වගේ සීමා සහිත කම් තිබුණා. නමුත් ඒකත් ජයග්‍රහණය කරලා ඉදිරියට යෑම තමයි අපේ තියෙන ශක්තිය කියලා මම හිතනවා. ඒත් ජයපති මහතා දැන් සාමාන්‍යයෙන් ඔබ කියනවා විශාල වශයෙන් මුදල් ඕන කියලා. ඇත්තටම එහෙම ව්‍යාපාරිකයෙකුට අතිශය ප්‍රාග්ධනයක් ඕන කියලාද ඔබ කියන්නේ? නෑ ප්‍රාග්ධනයක් නැතුව කරන්නත් පුළුවන්. නමුත් අත වශයෙන්ම ඒකේ දියුණුවක් අවශ්‍ය නම් වැඩිපුර මුදල් අවශ්‍යයි. ඒ ප්‍රාග්ධනය තුලින් තමයි ඉදිරියට යන්න පුළුවන්. හරි. ප්‍රාග්ධනය තුලින් ඉදිරියට යන සමාජයක් තමයි අපේක්ෂා කරන්නේ. අපි තව දුරටත් මේ පිළිබඳව කතා බහ කරන්න සූදානම් මේ කෙටි විරාමයෙන් අනතුරුව. සියල්ල සමබර කරන තරාදිය තුළදී අපි අපේ රටේ නිෂ්පාදන සම්බන්ධයෙන් අද කතා බහ කරොත් කතා කළ යුතු කතා කළ හැකි කෙනෙක් එක්කයි අද දවසේ මේ කතා බහ ඉදිරියට අරගෙන එන්නේ. සාජ් ඇසෝසියස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමා ජයම්පති අරඹිපොළ මැතිතුමාට අපිත් එක්ක ඉන්නවා. වසර 5ක පමණ කාලයක් තුළ ජනතාවට ඉතාමත් හොඳ දේවල් ලබා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. දැන් අතරම ඔබතුමාගේ මේ නිෂ්පාදන පෙළක් තිබෙනවා. මේ නිෂ්පාදන පෙළ ඔබ කියනවා මේ ශ්‍රී ලාංකීය වෙළඳපොළට ඔබ නිකුත් කරලා තිබෙනවා. ඒක තමයි විදේශ වෙළඳපොළ හරහා විදේශිකයන්ටත් මේ අලෙවි වෙනවා. ඒ වගේම තමයි මට කියන්න කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ හා මොකක්ද මේවයි තියෙන වැදගත්කම? අත වශයෙන්ම මේ ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා. මෙහි මම සමහරට මාගේ බාන්න ගැන එහි වැදගත්කම කිව්වහම ඔබ සමහරට හිතන්න පුළුවන් මේ මිනිහා තමාගේ බාන්න ගැන ලොකු වර්ණනාවක් කරනවා. මම එසේ කරන්නේ නැහැ. නමුත් මම කතා කරන්නේ සත්‍යය. විශේෂයෙන්ම මේ මුරුංගා පවුඩර් කියන වර්ගය මමත් හැමදාම දිනපතාම පාවිච්චි කරන කෙනෙක්. මම හැමදාම මගේ කෑමත් සමග උදාහරණයක් වශයෙන් අපේ ගෙවල් වල දන්නවා ගම් මිරිස් ලුණු වගේ දේවල් අපේ මේස උඩ තියෙනවා. ගෙවල් පහසුවට පාවිච්චියේ පහසුවට. නමුත් අපේ ගෙදර මීට අමතරව තියෙනවා මුරුංගා කප් එකකුත් නැත්තම් වාදනයකුත් තියෙනවා. ඒ තියෙන්නේ මුරුංගා පවුඩර්. ඒ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මම මගේ සෑම කෑම වේලයකටම මම ඒ මුරුංගා පවුඩර් එකෙන් හැන්දක් අරන් මගේ කෑමයකට දාලා තමයි පාවිච්චි කරන්නේ. ඒ ශක්තිය වෙන මොකටවත් නෙවෙයි මට දැනෙනවා තියෙන ඒකේ තියෙන වාසිය. මේ තුලින් ශක්තිමත් මේ ශක්තියක් ලැබිලා තිනවා. ඉංග්‍රීසියෙන් කියනවා මේ එනර්ජි.
ඒ වගේම මං කියන්නේ තාම ඒ වගේම අනිත් ලෙඩ රෝග වලට විශාල වශයෙන් පහසුවක් කරලා තිනවා. ඒ උදාහරණයක් වශයෙන් ඩයබටිස් වලට උදව් කරනවා. නමුත් නැති කරන්නේ නමුත් කන්ට්‍රෝල් කරනවා. ඒ වගේම කොලෙස්ටරෝල්. ඒ වගේ නොඑක් ලෙඩ වලට මේ මුරුංගා වලින් විශාල වශයෙන් ප්‍රයෝජනයක් තියෙනවා. මා ගැන වැඩිපුර කියන්න කැමති නෑ. නමුත් ඒක අත්දැකීම ගැන කියන්න පුළුවන්. ඉතින් මම හැම වේලකටම මම මේකෙන් හැන්දක් බෙදලා තමයි අනුභව කරන්නේ. ඒ තුලින් මට ශක්තියක් මේ එනර්ජි ඇවිල්ලා තිනවා. ඒ වගේම මේ ග්‍රේසිය වචන තියෙන මට ඒක මතක නෑ හරියට. විශාල වශයෙන් පහසු වෙලා තිනවා. ඒත් එකම උදාහරණයක් වශයෙන් අපේ භාණ්ඩ දැන් උදාහරණ මේක ගත්තොත් මේක තියෙන්නේ මේ ටර්මරික් නැත්තම් මේ කහ අපි කැප්සියුල් කරලා තිනවා. මේ සෑම භාණ්ඩයක්ම USDA certified. ඒ කියන්නේ organic certified. ඒ කියන්නේ USDA සහ EU organic certified. HACCP තියෙනවා, ඒවා GMP තියෙනවා, ISO 22000. ඒ සෑම certification එකක්ම අපේ භාණ්ඩවල තියෙනවා. ඒ තුලින් අපි ඉදිරිපත් කරන අපේ භාණ්ඩ ජාත්‍යන්තර තත්ත්වයට ඕන වෙළඳපොළට අරින්න පුළුවන් තත්ත්වයක තමයි තියෙන්නේ. නමුත් අපේ දියුණු වීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් වශයෙන් අපි බැලුවොත් එහෙම දැන් සමහරට මේ වෙළඳපොළේ තියෙන කැප්සියුල් දැන් මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ 10ක්. එක ෂීට් එකක නැත්තම් කැප්සියුල් මේකක තියෙන 10ක්. නමුත් අපේ අතන තියෙන 100ක් වුණා රුපියල් 1200ක් විතර එනවා. එකක් ටැබ්ලට් රුපියල් 12ක් වෙනවා. නමුත් අපිට දවසක දාගන්න පුළුවන් මේ විදිහට 10කට දාගන්න පුළුවන් ඒක පහසුවෙන් වැඩි වියදමක් නොකර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඒ තත්ත්වයට යන්න බලාපොරොත්තු වෙන ඉදිරි අනාගතයේදී අපේ දියුණුවත් සමගම තවත් භාණ්ඩයක් තමයි උදාහරණයක් වශයෙන් මේ තේ. ඒකත් ග්‍රීන් ටී මුරුංගා ග්‍රීන් ටී නැත්නම් ඒත් එක්කම මුරුංගා සිනමන් ග්‍රීන් ටී කියලා අපේ වෙනද භාණ්ඩයක් තියෙනවා. ඒකත් තා ප්‍රසිද්ධයි. හොඳට මිනිස්සු පාවිච්චි කරන විශේෂයෙන්ම දැන් මිනිස්සු මේ ග්‍රීන් ටී පාවිච්චි කරන එහා සමාන සෞඛ්‍යයෙන් අධික පහසුකමක් තියෙනවා. ඒක වුණත් අපි ළඟදී ඉදිරි අනාගතයේදී තා මාස 3-4කදී අපි ටී බෑග් එකකට යනවා. ඒ තුලින් ඕනෑම කෙනෙකුට පහසුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කිව්වා වගේ අපේ ප්‍රාග්ධනය ලැබුණාට පස්සේ වැඩිපුර ප්‍රාග්ධනය ලැබුණාට පස්සේ මේ ප්‍රොඩක්ට්ස් හතරම අපි වෙළඳපොළට දැමීමේ හැකියාවක් තිබුණා. ඒත් එක්කම මා කියන්න කැමති අපේ තවත්ම අලුත්ම නිෂ්පාදනයක් කරන මේ ග්ලිසරින් සෝප් දැන් වෙළඳපොළේ තියෙන සෑම සබන් එකක් හොඳ ගුණයකින් තියෙන සබන්. නමුත් හැම සබන් එක කිමිකල්ස් නැත්නම් රසායනික ද්‍රව්‍ය වලින් තමයි නිෂ්පාදනය කරන්නේ. නමුත් අපි සන්තෝෂයක් කියන්නේ අපේ සබන් එක 90%ක් කිමිකල්ස් මොනවත් නැහැ. රසායනික ද්‍රව්‍ය කිසිම දෙයක් නැහැ. ඒක තමයි අපි කියන බයනතු කියන natural handmade glycerin soap. අතින් හදන්නේ ග්ලිසරින් වර්ග. ඒ කියන්නේ 90%ක් තෙල් මේ අවශ්‍ය තෙල් ලබා ගන්නේ එළවලු වලින්, පළතුරු වලින්, කොළ වලින්. ඒ තුලින් අපිට ඉතාමත්ම හොඳ සෞඛ්‍යයට හොඳ රසායනික ද්‍රව්‍ය නැති සබන් කෑල්ලක් තමයි හම්බ වෙන්නේ. දැන් විශාල වශයෙන් අපි දන්නා දෙයක් තමයි හුඟක් කට්ටිය කියන්නේ මේ අපේ හැම ඩ්‍රයි නැත්තම් වේලිලා කියලා කියනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි කෙමිකල්ස් නැත්තම් සබන් වල තියෙන රසායනික ද්‍රව්‍ය. නමුත් අපි ආඩම්බරයි කියන්නේ මෙම භාණ්ඩය ටිකක් මිල අධිකයි. නමුත් ඉදිරියට බැලුවාම ඉතාමත්ම පහසු වෙනවා. උදාහරණයක් වශයෙන් අපේ සබන් කෑල්ල දැක්කොත් එහෙම මෙහි තියෙන ගහක සංකේතයක්. එයින් කියන්නේ හැම සබන් එකක්ම හදන්නේ ප්ලාන්ට් බේස්. ඒ කියන්නේ ශාකයකින් තමයි හදන්නේ. ඉතින් අනිත් ශාකය කියලා ගස් කැපීමක් නෙවෙයි වෙන්නේ. එළවලුයි කොළයි පළතුරු. ඉතින් අපි මේ අපිට පරිසරයේ මේකක් කරන්නෙත් නෑ. නමුත් සෞඛ්‍යයට, මිනිස්යාගේ සෞඛ්‍යයට අත වශයෙන්ම විශාල වශයෙන් සේවයක් වන සබන් කෑල්ලක් තමයි පිළිවෙලඳ පොලේ. මේක මිල අධිකයි. නමුත් පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. අපනයන වෙළඳපොළට හුඟක් වාසියක් තියෙනවා. විශේෂයෙන්ම රුපියලේ තියෙන අවාසනාවන්ත බාල්දු වීමත් සමගම මේකට තියෙන ඉල්ලුමත් ක්‍රමයෙන් වැඩි වීමක් තියෙනවා. දැන් ඔබතුමාගේ මේ නිෂ්පාදන සියල්ල ගැනම අපි කතා බහ කරා නේද? තව දෙයක් තමයි කියන්න අමතකුණා. දැන් මේ සබන් කෑල්ල අපේ තත්ත්ව පාලනය නම්රා කියලා ආයතනයක් තියෙනවා National Medical Regulatory Authority. තාමත්ම උසස් තත්ත්වයෙන් පාලනයක් තියෙන්නේ.
ඔවුන්ගේ අපිට මේ සටිෆිකේට් එක GAB good manufacturing practice කියන සටිෆිකේට් එක ඔවුන්ගෙන් ලබාගෙන තිනවා. ඒ රජ ආයතනයක් ඒත් එක්කම SLS සටිෆිකේට් එකක් තියෙනවා. ඒ සියල්ලක්ම ලබාගෙන තියෙන්නේ මේ ගුණාත්මකභාවයත් තත්ත්ව පාලනය දියුණු කරලා ජාත්‍යන්තර විදිහට මේක හදලා තිනවා. නම්රා සර්ටිෆිකේට් එක ලැබනවා කියන්නේ ඉතාමත්ම හොඳ දෙයක්. පහසුවෙන් ලබා ගන්න බෑ අපහසු දෙයක්. නමුත් අපි ලබාගෙන ඒ හා සමානව ඉතාමත් ඉහළ තත්ත්වයකින් මේ භාණ්ඩය වෙළඳ පොළට ඉදිරිපත් කරලා තියෙනවා. හරි. එතකොට දැන් ඔබගේ ඔය නිෂ්පාදන භාණ්ඩ දිවයිනේ ඕනෑම තරකින් ගන්න පුළුවන්ද? තාම අපි ඒක දියුණු කරගෙන යනවා. ඔව්. තාම හැමතැනම ගන්න ගැනීමේ අපහසුයක් තියෙනවා. විශේෂයෙන්ම මේ මිල හා සම්බන්ධ දෙයක් වෙන. නමුත් අපිට පේනවා ක්‍රමක්‍රමයෙන් අපි රටට යනවා කොළඹ තියෙන සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන නගරවල ප්‍රධාන ෆාමසි වලින් ගන්න පුළුවන්. නමුත් මම කියන්න කැමති ඒක අපේ දුර්වලතාවයක්. හැමතැනම ලබා ගැනීම හැකියාවක් නැහැ. නමුත් අපි ක්‍රමානුකූලව ඒක දිනු කරගෙන යනවා. අපිට විශ්වාසයි ඉදිරි අනාගතයේදී එය ඊළඟ මාස 3-6 අතරතුරදී අපිට ඒක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ ඔබ නිෂ්පාදන වලට එකතු කරලා තියෙන විශේෂයෙන් මේ මුරුංගා ගැන. දැන් මුරුංගා අපේ රටේ දැන් සාමාන්‍යයෙන් අපි ආහාරයක් විදිහට ගත්තත් මේක මේ ඖෂධීය ගුණය ගැන තරම් ප්‍රචලිත වීමක් නෑ නේද? ඇත්ත වශයෙන්ම එයත් කනගාටුදායක දෙයක්. නමුත් මම දන්නවා ඒකත් වීගෙන යනවා. ගොඩක් කට්ටිය ගැන අවබෝධයක් තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මුරුංගා වලට කියන්නේ සුපර් ෆුඩ් කියලා. එක සුපර් ෆුඩ් වර්ගයේ ඒ තත්ත්වයට ඇවිල්ලා තිනවා. නමුත් මට පේනවා අපේ ඊළඟ අන්තිම මාස ගිය අවුරුදු නම් වර්ෂයක වැඩක් වුණේ නැහනේ. නමුත් අන්තිම මාස 6 තුල අපිට දැනෙනවා මේ මුරුංගා වලට තියෙන ඉල්ලුම විශේෂයෙන්ම මේ මුරුංගා තුලින් අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. මේක මම කියපු දෙයක් නෙවෙයි. අපේ මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ MRI එකෙන් කියලා තිනවා මුරුංගා පාවිච්චි තුලින් ප්‍රතිශක්තිකරණය තාමත් ඉහළ මට්ටමකට පනවලා විශේෂයෙන්ම මේ කොවිඩ් වලටත් සාර්ථක ප්‍රතිඵල ලබා දීලා තියෙනවා කියලා. හොඳයි. එහෙනම් ඔන්න ඔය විදිහට අද දවසේ අපි සාකච්ඡාව සිදු කරා. ඉතින් අද මෙහෙම අපේ රටේ නිෂ්පාදන පිට රටට අරගෙන යන විශේෂයෙන්ම සාජ් ඇසෝසියස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමා ජයම්පති අරමපොළ මැතිතුමා තමයි අපේ සාකච්ඡාවට එකතු වෙන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද පැමිණියාට ඔබේ අත්දැකීම් කිව්වාට ඒ වගේ තමයි ඔබේ නිෂ්පාදන පිළිබඳව ජනතාව දැනුවත් කරාට. එහෙනම් යලිත් දවසක මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන අපි අදට සමුගමු. බොහොම ස්තුතියි. මම ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා. මිස්ටර් සිවාටත් ස්තුතිවන්ත වෙනවා. ඔහු තමයි මාව සම්බන්ධ කරේ. ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ තුලින් අපේ දේශීය නිෂ්පාදනයක් මහජනයා හා සමාග සාකච්ඡා කරලා අපේ ව්‍යාපාරික කටයුතු දියුණු කරන්න දුන්න සහයෝගය සම්බන්ධව. හොඳයි. එහෙනම් ලබන සතියේ තවත් තරාදිය වැඩසටහනකින් මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන යුතුවයි අදට සමුගන්නේ. ඔබට සුවදායක දවසක්.